නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ පඨාන දේශකස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ පඨාන දේශකස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ පඨාන දේශකස්සේ විචිත්ත මති ගම්බීර මනන්ත ණය මණ්ඩිතං පඨානං සම්මසන්තස්සේ විමලාමිත බුද්ධියා යස්ස දේහා නික්ඛමින්සු සුභාචම්බන්නරන්සියෝ නීල පීතා රත්ත සේතා මංජිට්ඨා චපබස්සරා තන් ලෝකනාථං සුගතං ධම්මං ච ජිනසේවිතං සංඝං නිරංගනං සෙට්ඨං නමාමි සිරසාදරං සාදු සාදු සාදු. ගෞරවනීය ස්වාමින් වහන්සේලා වරප්‍රමුඛ සද්ධා බුද්ධ සම්පන්න වාසනාවන්ත පින්තුනි, අද දවසේදී අපි සුපුරුදු පරිදි ඒ භාග්‍යවත් වූ අරිහත් වූ දසබලධාරී බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධ ශාසනයෙහි මුලින්ම අතුරුදහන් වීමට නියමිත අනන්තනය සමන්නාගත සමන්තපට්ඨාන ධර්ම දේශනාවෙහි ඇති ධර්ම කරුණු කිහිපයක් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ. අපි ප්‍රත්‍ය සම්බන්ධව දේශනා කිරීමට කලින් සූවිසි ප්‍රත්‍ය ඉගෙන ගන්න පින්තුන් විසින් විශේෂයෙන්ම දත යුතු ධර්ම කාරණාවක් තියෙනවා. එම කාරණාවත් ඉගෙනගෙන ඉන් අනතුරු අපි ප්‍රත්‍ය සම්බන්ධව කතා කරමු. පින්තුනි, එක්තරා අවස්ථාවක බුදුරජාණන් වහන්සේ ළඟට එක්තරා දේව පුත්‍රයෙක් ඇවිල්ලා ගාථාවකින් ප්‍රශ්නයක් අහනවා. ඒ ගාථාව බොහෝ දෙනා දන්නවා. ඒ තමයි අන්තෝ ජටා බහි ජටා අන්තෝ ජටා බහි ජටා අන්තෝ ජටා බහි ජටා ජටාය ජටාය ජටිතා ප්‍රජා අන්තෝ ජටා බහි ජටා ජටාය ජටිතා ප්‍රජා පන්තං පන්තං ගෝතම පුච්ඡාමි පන්තං ගෝතම පුච්ඡාමි කෝ ඉමං විජටයේ ජටං විජටයේ ජටං. මේක තමයි බුදුරජාණන් වහන්සේ ළඟට ඒ දේව පුත්‍රය ඇවිල්ලා අහනවා අන්තෝ ජටා බහි ජටා ජටාය ජටිතා අපජා තන්තං ගෝතම පුච්ඡාමි කෝ ඉමං විජටයේ ජටං. එතකොට මෙතන මේ ජටා කියන වචනයෙන් කියන්නේ තණ්හාව. ඒ කියන්නේ අපේ සත්ව సంతානය තුල අපේ මේ ජීවිතය තුල එදිනෙදා ඕන තරම් හට ගන්නව ලෝභය. මෙන්න මේ උපදින ලෝභයට තමයි මෙතන ජටා කියන වචනේ කියන්නේ. සත්ව సంతාන තුල ලෞකික ධර්මයන් අරමුණු කරගෙන උපදින තණ්හාවට එහෙම නැත්නම් ලෝභ චෛතසිකයට තමයි මෙතන ජටා කියලා කියන්නේ. අන්තෝ ජටා කියලා කියන්නේ මෙතන ඇතුළත ජටාව කියන එක අදහස් තුනක් තියෙනවා. පළවෙනි එක තමයි තමන්ගේ ආත්ම භාවය අරමුණු කරගෙන උපදින තණ්හාවට කියනවා අන්තෝ ජටා කියලා. දෙවෙනි කාරණාව තමයි තමන්ට අයත් වස්තු පිළිබඳව තමන්ගේ දරුවෝ, තමන්ගේ නිවස, තමන්ගේ යාන වාහන මේ තමන්ගේ වස්තු පිළිබඳව ඇතිවෙන ලෝභයටත් කියනවා අන්තෝ ජටා කියලා.
ඒ වගේම චක්කු සෝත ගාන ජීවා කාය මන කියන ආධ්‍යාත්මික ආයතන අරමුණු කරගෙන උපදින තණ්හාවටත් කියනවා අන්තෝ ජටා කියලා. එතකොට අන්තෝ ජටා කියලා කියන්නේ ආධ්‍යාත්මික ධර්මයන් අරමුණු කරගෙන හටගන්න ලෝභයට කියනවා අන්තෝ ජටා කියලා. බහි ජටා කියලා කියන්නේ ඒ වගේම ඊට විරුද්ධ අර්ථය. අනුන්ගේ ජීවිත ඒ කියන්නේ පරාත්ම භාවයන් සම්බන්ධව, අනුන්ගේ වස්තු සම්බන්ධව සහ බාහිර ආයතන සම්බන්ධව ඒවා අරමුණු කරගෙන උපදින ලෝභයට තමයි කියන්නේ බහි ජටා කියලා. ජටාය ජටිතා පජා. පජා කියලා කියන්නේ මේ සත්වයෝ ජටාය තණ්හාව නම් වූ ජටාවෙන් වෙලිලා පවතින්නේ. පජා කියලා කියන්නේ සත්වයෝ ජටාය තණ්හාව නම් වූ ජටාවෙන් ජටිතා වෙලිලා පවතින්නේ. ඒ කියන්නේ තණ්හාවෙන් ආධ්‍යාත්මික බාහිර ධර්මයන් අරමුණු කරගෙන උපදින ලෝභයෙන් සත්වයෝ වෙලිලා තමයි පවතින්නේ. එතකොට තන්තං ගෝතම පුච්ඡාමි. ගෝතම කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ගෝත්‍රයෙන් ආමන්ත්‍රණය කරනවා ගෞතමයන් වහන්සේ ඒ කාරණාව විමසනවා. මොකද්ද මේ අපේ සත්ව సంతානයේ තුල තියෙන තණ්හාව නම් වූ ගැටය කෝ කවරෙක් නම් ඉමං ජටං මේ තණ්හාව නම් වූ ජටාව ලිහා ගන්නේද? කවරෙක් නම් මේ තණ්හාව නම් වූ ජටාව ලිහා ගන්නේද කියන එකයි ප්‍රශ්නය. එතකොට භාග්‍යතුන් වහන්සේ ළඟට ඒ දෙවිය ඇවිල්ලා අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ සත්වයන්ගේ අභ්‍යන්තරය තුල තණ්හාව නම් වූ ගැටයක් තියෙනවා. කවුද සමත් වෙන්නේ මේ තණ්හාව නම් වූ ගැටය ලිහා ගන්න? මේක තමයි ඒ දෙවිය ඇහුවේ. ඊළඟට මේ ගාථාවට ඒ භාග්‍යවත් වූ අරිහත් වූ දස බලධාරී බුදුරජාණන් වහන්සේ දෙන පිළිතුර දක්වන ගාථාව තමයි සීලේ පතිට්ඨාය සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ. සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ චිත්තම් පඤ්ඤංච භාවයං. චිත්තම් පඤ්ඤංච භාවයං. සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ චිත්තම් පඤ්ඤංච භාවයං. ආතාපි නිපකෝ බික්ඛු. ආතාපි නිපකෝ බික්ඛු සෝ ඉමං විජටයේ ජටං. එතකොට මේක තමයි කලින් අහපු ප්‍රශ්නෙට දීපු උත්තරේ. මේකේ අදහස තමයි සීලේ පතිට්ඨාය. සීලෙහි පිහිටාගෙන සීලෙහි පිහිටියා වූ සපඤ්ඤෝ කියලා කියන්නේ මෙතන ප්‍රතිසන්දි ප්‍රඥාවට. කර්ම ප්‍රත්‍යයෙන් ඉපදුණු ත්‍රි හේතුක ප්‍රතිසන්දිකයට කියනවා මෙතන සපඤ්ඤෝ කියලා. එතකොට මෙතන සපඤ්ඤෝ කියලා කියන්නේ විපාක ප්‍රඥාවට. විපාක ප්‍රඥාවට. දැන් මිනිස්සු විදියට ගත්තොත් ඥාන සම්පයුත් ත්‍රි හේතුක ප්‍රතිසන්දි විපාක සිත් 4 සමග උපදින ප්‍රඥා චෛතසිකයෙන් යුක්ත පුද්ගලයාට තමයි සපඤ්ඤෝ කියලා කියන්නේ. එතකොට මේ ප්‍රඥාව සිද්ධ වෙන්නේ ප්‍රතිසන්දි අවස්ථාවෙමයි. භවයේ උපදින අවස්ථාවෙම තමයි මේ ප්‍රඥාව ලැබෙන්නේ. එතකොට ඒ ප්‍රඥාවේ යුක්ත කෙනාට තමයි සපඤ්ඤෝ කියලා කියන්නේ. සපඤ්ඤෝ ප්‍රතිසන්දි ප්‍රඥාවෙන් යුතු නරෝ සත්වයා චිත්තං කියලා කියන්නේ මෙතන සමාධියට. චිත්ත කියන වචනයෙන් අදහස් කරන්නේ සමාධිය. සමාධිය කියලා කියන්නේ කුසල සිත්වල යෙදුණු ඒකග්ගතා චෛතසිකය. කුසල චිත්ත ඒකග්ගතා සමාධි. කුසල සිත්වල යෙදුණු ඒකග්ගතා චෛතසිකය නම් වූ සමාධිය තමයි මේ චිත්තං කියන වචනයෙන් අදහස් කරන්නේ. ඊළඟට
පඤ්ඤං කියලා කියන්නේ විදර්ශනා ප්‍රඥාව. දැන් අත්තන ප්‍රඥාව කිව්වේ ප්‍රතිසන්දි ප්‍රඥාව. මෙතන පඤ්ඤං කියලා කියන්නේ විදර්ශනා ප්‍රඥාව. ප්‍රඥාවද සමාධියද ප්‍රඥාවද භාවයන් වඩන්නා වූ ආතාපි. මෙතන ආතාපි කිව්වේ කෙලස් තවන්නා වූ ප්‍රබල වීරිය. කෙලස් තවන්නා වූ ප්‍රබල වීරියෙන් යුතු කෙනාට තමයි මෙතන ආතාපි කියලා කිව්වේ. ඊළඟට නිපකෝ කියලා කියන්නේ පාරිහාරිය පඤ්ඤං. පාරිහාරිය පඤ්ඤං. පාරිහාරිය පඤ්ඤං කියලා කියන්නේ හැම තැනකදීම තමන්ගේ సంతානයේ කුසල ධර්මයන් දියුණු වෙන විදියට පාවිච්චි කරන ප්‍රඥාව. නිපකෝ. මෙන්න මේ ප්‍රඥාවෙන් යුතු කෙනාට කියනවා නිපක කියලා. සෝ බික්කු. මෙන්න මේ කරුණු 6 තියෙන භික්ෂුව ඉමං ජටං මේ තණ්හාව නම් වූ ජටාව විජටයේ ලිහා ගන්නේය. එතකොට සත්ව సంతානයේ තුල තියෙන තණ්හාව කියන ධර්මය ප්‍රහාණය කරන්න ඕන නම් ඒ තණ්හාව ප්‍රහාණය කරන්න උවමනා කෙනා තුල ඇති කරගත්ත යුතු කාරණා 6ක් තියෙනවා. කරුණු 6ක් තියෙනවා. ඒ කරුණු 6 තමයි මේ ගාථාවෙන් දක්වලා තියෙන්නේ. පළවෙනි කාරණාව තමයි සීලය. තණ්හාව ගලව ගන්නට ඕන නම් සීලය තියෙන්නට ඕන. පළවෙනි කාරණාව තමයි සීලය. දෙවෙනි කාරණාව තමයි ත්‍රි හේතුක ප්‍රතිසන්දි සිතකින් ඉපදිලා තියෙන්නට ඕන. ත්‍රි හේතුක ප්‍රතිසන්දි සිතකින් ඉපදිලා තියෙන්නට ඕන. ඒ කියන්නේ කර්මයෙන් හටගත්ත ප්‍රඥාවෙන් යුතු වෙලා තියෙන්නට ඕන. තුන්වෙනි කාරණාව තමයි සමාධිය වඩන්නට ඕන. කුසල සිත්වල යෙදුණු ඒකග්ගතාව තමයි සමාධිය කියන්නේ. සමාධිය දියුණු කරගන්නට ඕන. හතරවෙනි කාරණාව තමයි විදර්ශනා ප්‍රඥාව. විදර්ශනා ප්‍රඥාව වඩන්නට ඕන. විදර්ශනා ප්‍රඥාව තියෙන්නට ඕන. පස්වෙනි කාරණාව තමයි වීරිය තියෙන්නට ඕන. විශේෂයෙන්ම පින්වත්නි අද සමාජය තුල බොහෝ දෙනා යම් කිසි කෙනෙක් මෙන්න මේක නිවන් දකින්න ලේසි මඟ කිව්වොත් අනිත් ඔක්කොම අත්හැරලා දාලා ඒ ලේසි පාරවල් ඔස්සේ දුවගෙන යන්න පුරුදු වෙලා තියෙනවා. ඒ නිසා අපි හැම වෙලාවෙම මේ කාරණාව අමතක කරන්න හොඳ නැහැ. නිවන් දකින්න ලේසියෙන් අමාරුයි. නිවන් දකින්නට මේ වීරිය කියන කාරණාව අපි තුල ගොඩනගා ගන්නට ඕන. හයවෙනි කාරණාව තමයි උපාය ප්‍රඥාව. ඒ අවස්ථාවලදී තමන්ගේ సంతානය තුල මේ ಗುಣධර්ම දියුණු වෙන විදියට පාවිච්චි කරන උපාය ප්‍රඥාව. එතකොට මෙන්න මේ කාරණා 6. ඉමේහි චහිදම්මේහි සමන්නාගතෝ. ඉමේහි චහි ධම්මේහි ඉමේහි චහි ධම්මේහි සමන්නාගතෝ. මෙන්න මේ කාරණා 6න් යුතු කෙනාට තමයි තමන්ගේ సంతානය තුල තියෙන ලෝභය එහෙම නැත්නම් දුක්ඛ සමුදයාරේ සත්‍ය සංඛ්‍යාත තණ්හාව දුරු කරගන්න පුළුවන් වෙන්නේ. එතකොට යම් කිසි කෙනෙක් බලාපොරොත්තු වෙනවා නම් තමන්ගේ චිත්තසංතානය තුල තියෙන ලෝභය කියන එක ඉවත් කර ගැනීමට ඒ පුද්ගලයා මෙන්න මේ කාරණා 6 තමන්ගේ సంతානය තුල ටිකෙන් ටික දියුණු කරගන්නට ඕන. මේ කාරණා 6 තමන්ගේ సంతානය තුල දියුණු කරගන්නේ නැතුව තණ්හාව කියන එක ගලවලා දාන්න පුළුවන් කෙනෙක් මේ ලෝක ධාතුව තුල කොහෙවත් विद्यमान වෙන්නේ. මොකද හේතුව මේ විසජ්ජනය දීලා තියෙන්නේ සර්වඥතා ඥාණයෙන් යුතු බුදුරජාණන් වහන්සේ. ඒ නිසා මේක තමයි ඒකායන මාර්ගය අපේ సంతානය තුල තියෙන ලෝභය ගලවා දාන්නට. අපේ సంతානය තුල තියෙන ලෝභය ගලවා දාන්නට තියෙන ඒකායන මාර්ගය තමයි මේ කාරණා 6 අපේ సంతානවල දියුණු කර ගැනීම.
ඒකිනුත් අපි මේ සූවිසි ප්‍රත්‍ය ධර්ම ඉගෙන ගන්නකොට සහ බුද්ධ ශාසනයට විතරක් ආවේනික ගුණ ධර්මයක් මෙතන තියෙනවා. ඒ තමයි මේ විදර්ශනා ප්‍රඥාව කියන එක. මේ විදර්ශනා ප්‍රඥාව කියන එක අබුද්ධෝත්පාද කාලයක අපිට දියුණු කරගන්න පුළුවන් ගුණයක් නෙවෙයි. අනිත් හැම ගුණයක්ම අබුද්ධෝත්පාද කාලවලත් ලැබෙනවා. දැන් සීලය ගත්තොත් අබුද්ධෝත්පාද කාලවල සිල් රකින්න පුළුවන්. ඊළඟට මේ ප්‍රතිසන්දි ප්‍රඥාව ගත්තොත් අබුද්ධෝත්පාද කාලවල ඕනතරම් ත්‍රි හේතුක වෙලා උපදින්න පුළුවන්. චිත්තං කියන සමාධිය ගත්තොත් අබුද්ධෝත්පාද කාලවල ඕනතරම් බ්‍රහ්ම ලෝකවල ගිහින් තියෙනවා. ඊළඟට ආතාපි වීරිය ගත්තාමත් අබුද්ධෝත්පාද කාලවල ඕනතරම් වීරිය කරන අය ඉන්නවා. අදටත් ওই පිට රටවල එහෙම කොච්චර පැය ගණන් වැඩ කරන වීරිය තියන අය ඉන්නවද? නිපක උපාය ඥානය පාවිච්චි කරන අයත් ඕනතරම් අබුද්ධෝත්පාද කාලවලත් ඉන්නවා. හැබැයි මේ විදර්ශනා ප්‍රඥාව දියුණු කරගන්න සත්වයෝ අබුද්ධෝත්පාද කාලවල විද්‍යමාන වෙන්නේ නැහැ. මහා බෝධිසත්වාදී විශේෂ සත්වය හැරුණකොට සාමාන්‍ය සත්වයෙකුට මේ විදර්ශනා ප්‍රඥාව උපදවා ගන්න තියෙන එකම අවස්ථාව තමයි අපි මේ ලබාගත් බුද්ධ ශාසනය. මේ බුද්ධ ශාසනය තුල ලබාගත යුතු උත්තරීතර ප්‍රයෝජනය තමයි තමන්ගේ సంతානය තුල මේ විදර්ශනා ප්‍රඥාව කියන එක ඇති කරගන්න එක. එතකොට මේ විදර්ශනා ප්‍රඥාව අපේ సంతානය තුල කොහොමද දියුණු ගත යුත්තේ කියන කාරණාව තව දුරටත් විසුද්ධි මාර්ගයේ විස්තර කරලා තියෙන්නේ මෙහෙමයි. එතකොට විදර්ශනා ප්‍රඥාව කිව්වහම විස්තර කරන්නේ මෙහෙමයි. කුසල චිත්ත සම්පයුත්තං කුසල චිත්ත සම්පයුත්තං විපස්සනා ඥානං පඤ්ඤා. මේ ප්‍රඥාව ගැන කතා කරනකොට තවත් කාරණාවක් දැනගන්නට ඕන. බොහෝ දෙනා කල්පනා කරනවා මේ බුද්ධ ශාසනයේ විතරයි ප්‍රඥාව තියෙන්නේ කියලා. නමුත් එහෙම නෙවෙයි. ප්‍රඥාව කිව්වහම පඤ්ඤාපන අනේකප්පබේදා. නානා වැදෑරුම් ප්‍රඥාව තියෙනවා. දැන් විද්‍යාඥයෙක් එහෙම ගත්තාම ප්‍රඥාවෙන් තොර වේ වැඩ කරන්න පුළුවන් කමක් නැහැ. එතකොට ප්‍රඥාව නානා ආකාර සහිත ධර්මයක්. හැබැයි මෙතන කියන ප්‍රඥාව බුද්ධ ශාසනයට පමණයි ආවේනික ප්‍රඥාව. මෙතන නිවන් දකින්න කෙනා දියුණු කරගත යුතු ප්‍රඥාව තමයි කුසල චිත්ත සම්පයුත්තං. කුසල සිත සමග යෙදුන විපස්සනා ඥානං. විදර්ශනා ඥානය කියන එක තමයි මෙතෙන්දී අදහස් කරන ප්‍රඥාව. එතකොට මෙන්න මේ ප්‍රඥාව බුද්ධ ශාසනය අසුරු කරගෙන තමයි යම් කිසි කෙනෙකුට දියුණු කරගන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට මේ විදර්ශනා ප්‍රඥාව කතං භාවේ තබ්බාති. විදර්ශනා ප්‍රඥාව කෙසේ වැඩි යුතුද? එත්තපන යස්මා ඉමාය පඤ්ඤාය එත්තපන යස්මා ඉමාය පඤ්ඤාය ඛණ්ඩායතන ධාතු ඉන්ද්‍රිය කණ්ඩායතන ධාතු ඉන්ද්‍රිය සච්ච පටිච්ච සමුප්පාදාදි ભેදා. පටිච්ච සමුප්පාදාදි ධම්මා
භූමි. සීල විසුද්ධි, සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, සීල විසුද්ධි චේව, චිත්ත විසුද්ධි චාති, සීල විසුද්ධි චේව, චිත්ත විසුද්ධි චාති. ඉමා ද්වේ විසුද්ධියෝ, ඉමා ද්වේ විසුද්ධියෝ මූලං. දිට්ඨි විසුද්ධි, කාංකා විතරණ විසුද්ධි, මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධි, පටිපදා ඥාන දර්ශන විසුද්ධි, ඥාන දර්ශන විසුද්ධි. දිට්ඨි විසුද්ධි, කාංකා විතරණ විසුද්ධි, මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධි, පටිපදා ඥාන දර්ශන විසුද්ධි, ඥාන දර්ශන විසුද්ධීති, ඥාන දර්ශන විසුද්ධීති පංච විසුද්ධියෝ. ශරීරං තස්මා තේසු භූමි භූතේසු, තස්මා තේසු භූමි භූතේසු ධම්මේසු, තස්මා තේසු භූමි භූතේසු ධම්මේසු උග්ගහ පරිපුච්ඡා වසේන ඥාන පරිචයං කତ୍වා, ඥාන පරිචයං කତ୍වා මූල භූතා ද්වේ විසුද්ධියෝ සම්පාදෙත්වා, මූල භූතා ද්වේ විසුද්ධියෝ සම්පාදෙත්වා සම්පාදෙත්වා මූල භූතා ද්වේ විසුද්ධියෝ සම්පාදෙත්වා ශරීර භූතා පංච විසුද්ධියෝ සම්පාදෙන්තේන. භාවේ තබ්බා අයමෙත්ත සංඛේපෝ. එතකොට මේ තමයි විසුද්ධි මාර්ගයේ තමන්ගේ సంతානය තුල විදර්ශනා ප්‍රඥාව කෙසේ දියුණු කරගත යුතුද කියන ප්‍රශ්නයට අයමෙත්ත සංකේපෝ කෙටියෙන් දීපු පිළිතුර. මේකේ අදහස තමයි කතම් භාවේ තබ්බාති. විදර්ශනා ප්‍රඥාව තමන් සත්ව సంతානය තුල කෙසේ දියුණු කරගත යුතුද? එත්තපන මෙහි වනාහි යස්මා ඉමාය පඤ්ඤාය. මේ විදර්ශනා ප්‍රඥාවේ භූමිය ඛණ්ඩ ආයතන ධාතු ඉන්ද්‍රිය සච්ච පටිච්ච සමුප්පාදාදි බේදා ධම්මා. එතකොට විදර්ශනා ප්‍රඥාවේ අරමුණු තමයි මේ දක්වලා තියෙන්නේ. විදර්ශනා ප්‍රඥාවෙන් අරමුණු කරන්නේ සත්වය, පුද්ගලයෝ, දෙවියෝ, බ්‍රහ්මයෝ නෙවෙයි. විදර්ශනා ප්‍රඥාවේ ආරම්මන තමයි ස්කන්ධ ආයතන ධාතු ඉන්ද්‍රිය සච්ච පටිච්ච සමුප්පාදාදී වශයෙන් ભેද බින්න වූ ධර්ම සමූහය, පරමාර්ථ ධර්ම සමූහය. එතකොට මේකට ඕනනම් මේ ආදි කියන එකෙන් කුසල ධම්මා, අකුසල ධම්මා, අභ්‍යාගත ධම්මා,
ඕන එකක් ගන්න පුළුවන්. එතකොට මේ විදර්ශනා ප්‍රඥාවෙන් අරමුණු කළ යුතු වෙන්නේ මේ පරමාර්ථ ධර්මයන් සහ ඒ ධර්මයන් ඇති අනිත්‍ය දුක්ඛ අනාත්ම ආදී ලක්ෂණයන්. සීල විසුද්ධි චේව චිත්ත විසුද්ධි ചാති ඉමා ද්වේ විසුද්ධියෝ මූලං. එතකොට මේ විදර්ශනා ප්‍රඥාව තමන්ගේ సంతානෙ උපදවා ගන්නට පදනම වන කාරණා දෙක තමයි සීලය සහ සමාධිය. සීල විසුද්ධි කියලා කියන්නේ සීලය. සීල විසුද්ධිය කියලා කියන්නේ සීලය. චිත්ත විසුද්ධිය කියලා කියන්නේ සමාධිය. සීලය සහ සමාධිය කියන දෙක මේ විදර්ශනා ප්‍රඥාවට උපනිශ්‍රේ වෙනවා. විදර්ශනා ප්‍රඥාවට පදනම වෙනවා. හැබැයි ඒ දෙක විදර්ශනා ප්‍රඥාව නෙවෙයි. ඕනතරම් සිල්වතෙක් ඉන්න පුළුවන්. දැන් භික්ෂුවක් ගත්තායින් පස්සේ කැලවල් වල ගිහිල්ලා බොහොම දුතංගාදී සිල්වත්ව ඉන්න පුළුවන්. එතකොට ඒක ඒ භික්ෂුවගේ සීලය කියන කොටස. ඒකෙන් ප්‍රඥාව තීරණය කරන්න බෑ. එතකොට සීලයයි ප්‍රඥාවයි කාරණා දෙකක්. එතකොට මෙතන සීල විසුද්ධි කියන්නේ සීලය, චිත්ත විසුද්ධි කියන්නේ සමාධිය. විදර්ශනා ප්‍රඥාව දක්වන තැන තමයි මෙතන ඉඳලා දිට්ඨි විසුද්ධිය, කාංකා විතරණ විසුද්ධිය, මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය, පටිපදා ඥාන දර්ශන විසුද්ධිය, ඥාන දර්ශන විසුද්ධිය කියන මේ විසුද්ධි පහ තමයි ප්‍රඥාව. මේ විසුද්ධි පහ සම්පූර්ණයෙන්ම ප්‍රඥාව. එතෙන්දි මේ ඥාන දර්ශන විසුද්ධිය කියලා කියන්නේ විදර්ශනාව නෙවෙයි සතර මාර්ග ඥානවලට. ඥාන දර්ශන විසුද්ධිය කියලා කියන්නේ සතර මාර්ග ඥානවලට. ඊතුරු විසුද්ධි හතරම විදර්ශනා ප්‍රඥාව. එතකොට මේ දිට්ඨි විසුද්ධිය, කාංකා විතරණ විසුද්ධිය, මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය, පටිපදා ඥාන දර්ශන විසුද්ධිය, ඥාන දර්ශන විසුද්ධිය කියන මෙන්න මේ පංච විසුද්ධිය තමයි ප්‍රඥාව. මෙන්න මේක තමන්ගේ సంతානය තුල මේක තමයි ශරීරය. මේක තමයි බුද්ධ ශාසනයේ හරය. අනිත් සියල්ලම තියෙන්නේ මේ හරයට උපකාර පිණිස. යේකේචි බෝධිපක්ඛියා ධම්මා පඤ්ඤේන්ද්‍රියං තේසං අග්ගමක්ඛායති. බෝධිපාක්ෂික ධර්ම සමූහය අතරින් ප්‍රඥාව තමයි අග්‍ර ධර්මය. මේක තමයි ශරීරය. තස්මා ඒ නිසා තේසු භූමි භූතේසු ධම්මේසු ඒ භූමිය වූ ධර්මයන් කෙරෙහි, භූමිය කියලා කියන්නේ මේ ස්කන්ධ ආයතන ආදී ධර්මයන්හි උග්ගහ පරිපුච්ඡා වශයෙන් ඥාන පරිචයං කତ୍වා. මෙන්න මේ කාරණාව වැදගත්. මේ ස්කන්ධාදී ධර්මයන් මුලින්ම කරන්න ඕන කුමක්ද? උග්ගහ පරිපුච්ඡා වශයෙන් ඥාන පරිචයං කତ୍වා. ඉස්සෙල්ල මේ ස්කන්ධ ධර්ම විභාගය, එහෙම නැත්නම් ආයතන ධර්ම විභාගය, ධාතු ධර්ම විභාගය, ඉන්ද්‍රිය ධර්ම විභාගය, සත්‍ය ධර්ම විභාගය, එහෙම නැත්නම් පටිච්ච සමුප්පාද ධර්ම විභාගය. යටත් පිරිසේ මේ එක ධර්ම විභාගයක් හෝ උග්ගහ පරිපුච්ඡා වශයෙන් ඥාන පරිචයං කତ୍වා. ඉගෙන ගැනීම වශයෙන්, සාකච්ඡා කිරීම වශයෙන්, විමසීම වශයෙන් සුත්තමය ඥානෙ දියුණු කරගෙන මූල භූතා ද්වේ විසුද්ධියෝ සම්පාදෙත්වා. මුල වූ සීල විසුද්ධිය සහ චිත්ත විසුද්ධිය සම්පාදනය කරගනිමින් ශරීර භූතා පංච විසුද්ධියෝ සම්පාදෙන්තේන භාවේ තබ්බා. ශරීරය වූ ඊතුරු දිට්ඨි විසුද්ධිය ආදී විසුද්ධි පහ ස්වකීය సంతානයේ තුල සම්පාදනය කර ගැනීම වශයෙන් භාවේ තබ්බා. එතකොට මේ තමයි විසුද්ධි මාර්ගයේහි විදර්ශනා ඥානය වැඩි යුත්තේ කෙසේද යන ප්‍රශ්නයට දීපු පිළිතුර. මේක සම්පූර්ණයෙන්ම විසුද්ධි මාර්ගයේ සඳහන් වෙනවා. එතකොට ඒකේ ආරම්භය තමයි ස්කන්ධාදී ධර්ම විභාගයේ ඉගෙන ගැනීම වශයෙන්, සාකච්ඡා කිරීම වශයෙන් සුත්තමය ඥානය දියුණු කරගෙන ඊට පස්සේ තමයි මේ භාවනාව ප්‍රායෝගික විදියට තමන්ගේ సంతානිය තුල උපදවා ගන්නට කටයුතු කරන්නේ. එතකොට මේ කාරණාව මතක් කරේ විසුද්ධි මාර්ගයේ විදර්ශනා ප්‍රඥාව දියුණු කරගත යුතු ආකාරය දක්වන පාඩය. එහෙමනම් අපි පහුගිය දවසේදී කතා කර හිටියේ සහජාත ප්‍රත්‍ය ගැන. සහජාත ප්‍රත්‍ය කිව්වයින් පස්සේ සහජාත ප්‍රත්‍ය කියලා කියන්නේ
තමන්ගේ ඉපදීමම තමන් සමග උපදින අනිත් ධර්මයන්ට එකට හට ගැනීම විදියට උපකාරක ධර්මවලට තමයි කිව්වේ සහජාත පච්චය කියලා. එතෙන්දී අපි වාක්‍ය කීපයක් කතා කරා. මුලින්ම චත්තාරෝ කන්දා අරූපිනෝ අඤ්ඤමඤ්ඤං සහජාත පච්චේන පච්චයෝ කියන වාක්‍යය කතා කරා. ඊළඟට චත්තාරෝ මහා භූතා අඤ්ඤමඤ්ඤං සහජාත පච්චේන පච්චයෝ කියන වාක්‍යය කතා කරා. ඊළඟට ඔක්කාන්තික්කනේ නාම රූපං අඤ්ඤමඤ්ඤං සහජාත පච්චේන පච්චයෝ කියන එක කතා කරා. එතෙන්දී නැවත මතක් කරන්නට ඕන ඔක්කාන්තික්කනේ නාම රූපං කියන එකෙන් නාම විදියට ගන්නට ඕන පංචවෝකාර ප්‍රතිසන්දි සිත් 15 සහ ඒවයි යෙදෙන චෛතසික 35. ඔක්කාන්තික්කනේ නාම රූපං කියන එකෙන් නාම විදියට ගන්න මෙන්න මේ පංචවෝකාර ප්‍රතිසන්දි චිත්තුප්පාද 15. රූප විදියට ගන්නේ හදය වත්තු රූපය. එතකොට මේ හදේවත් රූපය ප්‍රතිසන්දි නාමස්කන්ධයන්ට එකට හට ගැනීම විදියට උපකාර කරනවා. ප්‍රතිසන්දි නාමස්කන්ධ 4 හදය වස්තුවට එකට ඉපදීම වශයෙන් උපකාර කරනවා. ඊළඟට අපි කතා කරා චිත්ත චේතසිකා ධම්මා චිත්ත සමුට්ඨානානං රූපානං සහජාත පච්චේන පච්චයෝ කියලා. චිත්ත චෛතසික ධර්ම චිත්තජ රූපවලට එකට හට ගැනීම වශයෙන් උපකාර කරනවා කියන මෙන්න මේ වාක්‍ය 4 කලින් දේශනාවේදී අපි කතා කරා. ඊළඟට අපිට කතා කරන්නට තියෙන්නේ මහා භූතා උපාදාය රූපානං මහා භූතා උපාදාය රූපානං සහජාත පච්චේන පච්චයෝ. ඊළඟ වාක්‍යය තමයි මහා භූතා උපාදාය රූපානං සහජාත පච්චේන පච්චයෝ. මේ මහා භූතා කියන්නේ ප්‍රත්‍ය, උපාදාය රූප කියලා කියන්නේ ප්‍රත්‍යෝත්පන්න. එතකොට මේ වාක්‍ය සඳහන් වෙන්නේ රූප කලාපතරේ ප්‍රත්‍ය වීම දක්වන තැන්වල. එතෙන්දී අපි උදාහරණයක් විදියට චක්කු දසක කලාපය ගත්තොත් මුලින්ම පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වන්න, ගන්ධ, රස, ඕජා, ජීවිත, ඊළඟට චක්කු ප්‍රසාදය. එතකොට මෙන්න මේ රූප 10 තමයි චක්කු දසක කලාපයක හටගන්නේ. චක්කු දසක කලාපයක මේ රූප 10 තමයි හටගන්නේ. මේ රූප 10 හටගත්තයින් පස්සේ මෙතන මහා භූතා කියලා කියන්නේ සතර මහා ධාතුවට. මහා භූතා කියලා කියන්නේ මේ සතර මහා ධාතුවට. උපාදාය රූපානං කියලා කියන්නේ මේ ඉතිරි සියල්ලටම. සතර මහා ධාතුවෙන් අන්‍ය වූ රූප සියල්ලම උපාදාය රූප. සතර මහා ධාතුවෙන් අන්‍ය වූ රූප සියල්ලම උපාදාය රූප. දැන් රූප කලාපයක් ගත්තාම ඒ රූප කලාපයේහි තියෙනා වූ සතර මහා ධාතුව එයින් අන්‍ය වූ සියලුම උපාදා රූපවලට එකට හට ගැනීම විදියට උපකාර කරනවා. එකට හට ගැනීම වශයෙන් උපකාර කරනවා. එතකොට මේ සතර මහා ධාතුවම මේ වර්ණ රූපයටත් උදව් කරනවා, ගන්ධ රූපයටත් උදව් කරනවා, රස රූපයටත් උදව් කරනවා ආදී වශයෙන් දැනගන්නට ඕන. එතකොට රූප කලාප 21ක් තියෙනවා අභිධර්මාර්ථ සංග්‍රහයට අනුව. ඒ රූප කලාප 21ෙම ඇති සතර මහා ධාතුව එයින් අන්න වූ උපාදාය රූපවලට තමන් සමග එකට ඉපදීම් වශයෙන් එකට හට ගැනීම වශයෙන් උපකාර කරනවා. එතකොට මහා භූතා කිව්වේ අන්නේ සතර මහා ධාතුවට, උපාදාය රූපානං කිව්වේ සතර මහා ධාතුවෙන් අන්‍ය වූ සියලු රූපවලට, සහජාත පච්චේන පච්චය කිව්වේ එකට හට ගැනීම වශයෙන් උපකාරක වේ කියන අදහසයි. ඊළඟට අන්තිම වාක්‍යය තමයි රූපිනෝ ධම්මා.
රූපිනෝ ධම්මා අරූපීනං ධම්මානං රූපිනෝ ධම්මා අරූපීනං ධම්මානං රූපිනෝ ධම්මා අරූපීනං ධම්මානං කිංචි කාලේ කිංචි කාලේ සහජාත පච්චේන පච්චයෝ කිංචි කාලේන සහජාත පච්චේන පච්චයෝ මේක තමයි අවසාන වාක්‍යය. රූපිනෝ ධම්මා අරූපීනං ධම්මානං කිංචි කාලේ සහජාත පච්චේන පච්චයෝ කිංචි කාලේ න සහජාත පච්චේන පච්චයෝ. මෙතන රූපිනෝ ධම්මා කිව්වේ හදය රූපයට. හදේ රූපයට පමණයි. රූපිනෝ ධම්මා අරූපීනං ධම්මානං කිංචි කාලේ සහජාත පච්චේන පච්චයෝ කිංචි කාලේ න සහජාත පච්චේන පච්චයෝ කියන වාක්‍යයෙහි රූපිනෝ ධම්මා කියන වචනයෙන් කියන්නේ හදය රූපය. ඒකත් ප්‍රතිසන්දි සිත සමග උපදින හදේ රූපය තමයි ගන්නෙ. දැන් උදාහරණයක් වශයෙන් මේ අපි ජීවත් වෙනකොට මේ වෙලාවෙත් අපේ సంతානය තුල හදේ රූපය තියෙනවා. ඒක නෙවෙයි මෙතෙන්දි ගන්නෙ. ප්‍රතිසන්දි සිත සමග මුල්ම හටගත්ත හදේ රූපය තමයි මෙතන රූපිනෝ ධම්මා කියලා ගන්නෙ. ඒකට කියනවා ප්‍රතිසන්දි වස්තු රූපය කියලා. ප්‍රතිසන්දි වස්තු රූපය. ප්‍රතිසන්දි වස්තු රූපය. ප්‍රතිසන්දි සිත සමග උපදින හදේ රූපය තමයි මෙතන රූපිනෝ ධම්මා කියලා ගන්නෙ. අරූපීනං ධම්මානං. එතකොට රූපිනෝ ධම්මා කියලා කියන්නේ ප්‍රත්‍ය. අරූපීනං ධම්මානං කියලා කියන්නේ ප්‍රත්‍යෝත්පන්න. මේ අරූපීනං ධම්මානං කියන එකෙන් ගන්නේ පංච වෝකාර ප්‍රතිසන්දි සිත් 15 සහ ඒවායේ යෙදෙන චෛතසික 35. අරූපීනං ධම්මානං කියලා කියන්නේ චිත්ත චෛතසික ධර්මවලට. එතකොට පංච වෝකාර ප්‍රතිසන්දි සිත් සියල්ලම 15යි. ඒවා යෙදෙන චෛතසික 35යි කියන මෙන්න මේ ටික තමයි අරූපී ධර්මයන් කියලා කිව්වේ. කිංචි කාලේ. කිංචි කාලය කියලා කියන්නේ ප්‍රතිසන්දි සිතේ උප්පාද අවස්ථාවෙහි කියන එකයි. කිංචි කාලය කියලා කියන්නේ ප්‍රතිසන්දි සිතේ උප්පාද අවස්ථාවෙහි සහජාත පච්චේන පච්චයෝ කියන්නේ සහජාත ප්‍රත්‍ය ශක්තියෙන් උපකාරක වේ කියන එකයි. ඊළඟට දෙවැනියට කිංචි කාලය කියලා කියන්නේ ප්‍රවෘත්ති කාලය. පවත්ති කාල. පවත්ති කාල කියලා කියන්නේ ප්‍රතිසන්දි සිතේ උපාද අවස්ථාවෙන් පස්සේ උපදින හදේ රූපය පස්සේ තියෙන ප්‍රවෘත්ති කාලයෙහි න සහජාත පච්චේන පච්චයෝ. ප්‍රවෘත්ති කාලයෙහි හදේ රූපය මේ නාමස්කන්ධයන්ට සහජාත ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙන්නේ නැහැ. එතකොට කිංචි කාලේ සහජාත පච්චේන පච්චය කිව්වේ ප්‍රතිසන්දි සිතේ උපාද අවස්ථාවේ ඒ සිත සමග හට ගන්න හදේ වස්තුව ඒ චිත්තුප්පාදයට ප්‍රත්‍ය වෙනවා. ප්‍රවෘත්ති කාලයේහි ඒ හදේ රූපය නාමස්කන්ධයන්ට සහජාත ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙන්නේ නැහැ කියන එකයි ඒකේ අදහස. දැන් උදාහරණයක් විදියට අපි විමසලා බැලුවොත් අපි හිතමු යම් කිසි කෙනෙක් සෝමනස්ස සාගත ඥාන සම්පයුක්ත අසංකාරික සිතකින් ප්‍රතිසන්දිය ලබා ගන්නවා. සෝමනස්ස සාගත ඥාන සම්පයුක්ත අසංකාරික සිතකින් ප්‍රතිසන්දිය ලබා ගන්නවා. එතකොට ඒ සිතේ සිත සහ ඒ සිත සමග උපදින චෛතසික තියෙනවා 33ක්. චෛතසික 33යි. විරති චෛතසික 3 සහ
කරුණා මුදිතා කියන චෛතසික පහ පහළ වෙන්නේ නැහැ. එතකොට විරති චෛතසික 3යි කරුණා මුදිතා කියන චෛතසික 2යි අත්හැරගෙන පස්සේ මෙන්න මේ චිත්තුප්පාදේ තමයි ප්‍රතිසන්දි වශයෙන් ඇති වෙන්නේ. දැන් උදාහරණයක් විදියට සියලුම මහා බෝධිසත්වයන් වහන්සේලා උපදින්නේ සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත අසංකාරික ප්‍රතිසන්දි සිතෙන් කියලා තමයි අට කතාවල සඳහන් වෙන්නේ. එතකොට මේකට මේ චිත්තුප්පාදයේ සමග කර්මජ රූප පහළ වෙනවා. කර්මජ රූප. මේ කර්මජ රූප අතර තියෙන රූපයක් තමයි හදය රූපය. හදය රූපය. මේ සෝමනස්ස සහගත ඥාන සම්පයුත් අසංකාරික සිත අපි චිත්ත වීතියක් විදියට ගත්තොත් මේ කලින් භවයේ චුතිසිත. මේ කලින් භවයේ චුතිසිත. ඊළඟට මෙතන තමයි ප්‍රතිසන්දි සිත. පළවෙනි ප්‍රතිසන්දි සිත. ඊළඟට භවංග සිත් 15ක් හෝ 16ක් ඇති වෙලා ඊළඟට මනෝද්වාරාවජ්ජන සිත ඊළඟට භවනිකාන්තික ලෝභ ජවනය අනතුරුව නැවත භවංග සිත්. එතකොට කිංචි කාලයේ කිව්වේ මෙන්න මේ ප්‍රතිසන්දි සිතේ උප්පාද අවස්ථාවට. රූපිනෝ ධම්මා කිව්වේ මේ හදය රූපය ප්‍රතිසන්දි සිතේ උප්පාද අවස්ථාවෙහි අරූපීනං ධම්මානං කිව්වේ මේ ප්‍රතිසන්දි චිත්ත උප්පාදයට. මෙතන සිත සහ චෛතසික 33ක් තියෙනවා. මෙන්න මේ චිත්ත චෛතසික කියන ඒවට තමයි අරූපී ධර්ම කියලා කිව්වේ. එතකොට මේ සමග උපදින කර්මජ රූප අතර තියෙන හදය රූපය මේ ප්‍රතිසන්දි චිත්ත උප්පාදයට මේ ප්‍රතිසන්දි සිතේ උප්පාද අවස්ථාවේ සහජාත ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. කිංචි කාලයේ කිව්වේ මෙන්න මේ ප්‍රතිසන්දි සිතේ උප්පාද අවස්ථාවට. උප්පාද අවස්ථාවේ සහජාත ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. ඊළඟට කිංචි කාලයේ න සහජාත පච්චේන පච්චය කිව්වේ මේ පළවෙනි භවංග සිතේ ඉඳලා මුළු භවය මුළුල්ලෙහිම හටගන්න හදේ රූප අරූපී ධර්මයන්ට සහජාත ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙන්නේ නැහැ. ප්‍රතිසන්දි සිතේ උප්පාද අවස්ථාවේ පමණක් හදේ රූපය ප්‍රතිසන්දි චිත්ත උප්පාදයට සහජාත ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. ප්‍රවෘත්ති කාලයේහි හදේ රූපය අරූපී ධර්මයන්ට සහජාත ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙන්නේ නැහැ කියන එක තමයි ඒකේ අදහස. එහෙමනම් ප්‍රත්‍ය නිර්දේශයට අදාළ සහජාත ප්‍රත්‍ය සම්පූර්ණයෙන් අවසන් වුණා. ඊළඟට ගාථාව තමයි සහජාත ඥානජාත චබ්බන්නරංසි බාසුරං සම්බුද්ධං සබ්බ දස්සාවින් වන්දාමි පූජයාමහ. ඒකේ අදහස තමයි සහජාත ඥානජාත. සහජාත ප්‍රත්‍ය ඥානයෙන් හටගත්තා වූ චබ්බන්න රංසි බාසුරං සවනක් ගන බුදු රැස් වලින් බබලන්නා වූ සබ්බ දස්සාවින් සම්බුද්ධං සියල්ල දැනගැනීමට සමත් සර්වඥතා ඥානයෙන් යුතු බුදුරජාණන් වහන්සේට අහං මම වන්දාමි වඳිමි පූජයාමි පුදමි කියන එකයි අදහස. ඒ තමයි සහජාත ප්‍රත්‍යේ ප්‍රත්‍ය නිර්දේශයේ සඳහන් වෙන කොටස. එතකොට ඒකේ වාක්‍ය 6ක් තියෙනවා. චත්තාරෝ කන්දා අරූපිනෝ අඤ්ඤමඤ්ඤං සහජාත පච්චේන පච්චයෝ චත්තාරෝ මහා භූතා අඤ්ඤමඤ්ඤං සහජාත පච්චේන පච්චයෝ ඔක්කාන්තික්කනේ නාම රූපං අඤ්ඤමඤ්ඤං සහජාත පච්චේන පච්චයෝ චිත්ත චේතසිකා ධම්මා චිත්ත සමුට්ඨානානං රූපානං සහජාත පච්චේන පච්චයෝ මහා භූතා උපාදාය රූපානං සහජාත පච්චේන පච්චයෝ රූපිනෝ ධම්මා අරූපීනං ධම්මානං කිංචි කාලේ සහජාත පච්චේන පච්චයෝ කිංචි කාලේ න සහජාත පච්චේන පච්චයෝ කියලා වාක්‍ය 6ක් තියෙනවා. එතෙන්දී ඔක්කාන්තික්කනේ නාම රූපං අඤ්ඤමඤ්ඤ පච්චේන පච්චයෝ කියන එකයි රූපිනෝ ධම්මෝ අරූපීනං ධම්මානං කිංචි කාලේ සහජාත පච්චේන පච්චයෝ කිංචි කාලේ න සහජාත පච්චේන පච්චයෝ කියන වාක්‍ය දෙකෙන් කියන්නේ එකම කාරණාව. එකම කාරණාව තමයි ඒකෙන් කියන්නේ. ඊළඟට අපි තව ටිකක් පඤ්හා වාරයේ මේ සහජාත ප්‍රත්‍ය කොහොමද දේශනා කරන්න කියලා උදාහරණ කීපයක් අරන් බලමු. එතෙන්දි මුලින්ම කුසලෝ ධම්මෝ
කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස සහජාත පච්චේන පච්චයෝ. මේ තමයි විධිපාලිය. කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස සහජාත පච්චේන පච්චයෝ. මේකේ අදහස තමයි කුසල ධර්මයකට සහජාත ප්‍රත්‍යයෙන් උපකාරක වේ කියන එක. කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස සහජාත පච්චේන පච්චයෝ කියන්නේ කුසල ධර්මය තවත් කුසල ධර්මයකට සහජාත ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වේ කියන එකයි. ඒකේ අනුවාද පාළිය තමයි කුසලෝ ඒකෝ කන්දෝ කුසලෝ ඒකෝ කන්දෝ කුසලෝ ඒකෝ කන්දෝ තින්නන්නං කන්දානං කුසලෝ ඒකෝ කන්දෝ තින්නන්නං කන්දානං සහජාත පච්චේන පච්චයෝ. තයෝ කන්දා ඒකස්ස කන්දස්ස තයෝ කන්දා ඒකස්ස කන්දස්ස සහජාත පච්චේන පච්චයෝ. ඊළඟට ද්වේ කන්දා ද්වින්නං කන්දාන සහජාත පච්චේන පච්චය. මේ තමයි පඤ්ඤා වාරේ සහජාත ප්‍රත්‍ය දේශනා කරලා තියෙන ආකාරය. අනුවාද පාළියේ කුසලෝ ඒකෝ කන්දෝ තින්නන්නං කන්දානං කියලා කියන්නේ කුසල එක ස්කන්ධයක් ස්කන්ධ තුනකට සහජාත ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වේ. තයෝ කන්දා කියලා කියන්නේ ස්කන්ධ තුනක් ඒකස්ස කන්දස්ස කියලා කියන්නේ එක ස්කන්ධයකට සහජාත ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වේ. ද්වේ කන්දා කියලා කියන්නේ ස්කන්ධ දෙකකට සහජාත ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වේ කියන එකයි. එතකොට මේක තමයි ප ဋ ාණ දේශනා ස්වභාවය තමයි ස්කන්ධ විදියට තමයි ප්‍රත්‍ය දේශනාව සිද්ධ කරන්නේ. එතකොට එක ස්කන්ධයක් ස්කන්ධ තුනකට ප්‍රත්‍ය වෙනවා. ඒ ස්කන්ධ තුන අනිත් ස්කන්ධයට ප්‍රත්‍ය වෙනවා. ඊට පස්සේ ස්කන්ධ දෙකක් ගත්තාම දෙකකට ප්‍රත්‍ය වෙනවා. සාමාන්‍යයෙන් ගත්තාම චිත්තුප්පාදයක් ගත්තාම ඒකේ තියෙන සෑම ධර්මයක්ම එක ධර්මයක් අනිත් ධර්ම සියල්ලටම සහ අනිත් ධර්ම සියල්ලම මේ ධර්මයට සහජාත ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා කියන එක තමයි අදහස. දැන් මෙතන ගත්තයින් පස්සේ කුසලෝ ධම්මෝ කිව්වයින් පස්සේ කුසල් සිත් ඔක්කොම තියෙනවා 21ක්. ඒවා යෙදෙන චෛතසික 38යි. එතකොට මෙන්න මේ කුසල චිත්තුප්පාද 21ටම මේක අදාළයි. ඕනම ලෝකෙක ඒ කියන්නේ අපි තුල වේවා ඒ කියන්නේ පංච වෝකාර භවයේ තුල වෙන්න පුළුවන් අරූපාවචර ලෝකෙ වෙන්න පුළුවන්. සිත පවතින ඕනම ලෝකෙක කුසල සිතක් හටගන්න ඕනම වෙලාවක ඒ කුසල සිතේ තියෙන සියලුම ධර්ම එක ධර්මයක් අනිත් ධර්මයන්ට සහ අනිත් ධර්ම මේ ධර්මයට සහජාත ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. දැන් උදාහරණයක් විදියට නේව සංඥා නා සංඥායතන කුසල සිත ගත්තොත් නේව සංඥා නා සංඥායතන කුසල සිත ගත්තොත් සිතයි ඒ සිතේ යෙදෙනවා චෛතසික 30ක්. සිත සහ චෛතසික 30යි. එතකොට මේ තමයි නේව සංඥා නා සංඥායතන කුසල චිත්තුප්පාදේ. මේක ස්කන්ධ වලට බෙදුවයින් පස්සේ මේ චෛතසික 30 අතර තියෙන වේදනා චෛතසිකයේ වේදනා ස්කන්ධය සංඥා චෛතසිකය සංඥා ස්කන්ධය ඊතුරු චෛතසික 28 සංඛාර ස්කන්ධය මේ සිත කියන ධර්මය විඥාන ස්කන්ධය එතකොට මේ ගත්තේ නේව සංඥා නා සංඥායතන කුසල චිත්තුප්පාදේ
එතකොට ඒ චිත්තුප්පාදේ වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංකාරස්කන්ධය, විඥානස්කන්ධය කියලා ස්කන්ධ හතරකට බෙදන්න පුළුවන්. එතකොට ඒ වගේ තමයි මේ සෑම කුසල චිත්තුප්පාදයක්ම ස්කන්ධ හතරට බෙදන්න පුළුවන්. බෙදුවයින් පස්සේ එක ස්කන්ධයක් අනිත් ස්කන්ධ තුනට එකට ඉපදීම් වශයෙන් උපකාර කරනවා. මොකද එක ස්කන්ධයක් හරි හටගත්තේ නැතොත් අනිත් ස්කන්ධ තුනට හට ගැනීමට හැකියාවක් නැහැ. ඒ ස්කන්ධ තුන අනිත් ස්කන්ධයට එකට හට ගැනීම වශයෙන් උපකාර කරනවා. ස්කන්ධ දෙකක් අනිත් ස්කන්ධ දෙකට එකට හට ගැනීම වශයෙන් උපකාර කරනවා. මේ තමයි කුසල ධර්මයේ කුසල ධර්මයකට සහජාත ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වේ කියන එකේ අදහස. ඊළඟට මේ කතාවම තමයි මෙතෙන්ට අයන්නක් එකතු කෙරුවොත් අකුසලෝ ධම්මෝ අකුසලස්ස ධම්මස්ස සහජාත පච්චේන පච්චයෝ. අකුසලෝ ධම්මෝ අකුසලස්ස ධම්මස්ස සහජාත පච්චේන පච්චයෝ. එතකොට අකුසල ධර්මය අකුසල ධර්මයකට එකට හට ගැනීම වශයෙන් උපකාරක වේ. එතකොට මෙතෙන්ටත් අයන්නක් එකතු කරාම අකුසලෝ ඒකෝ කන්දෝ තින්නන්නං කන්දානං සහජාත පච්චේන පච්චයෝ තයෝ කන්දා ඒකස්ස කන්දස්ස සහජාත පච්චේන පච්චයෝ ද්වේ කන්දා ද්වින්නං කන්දානං සහජාත පච්චේන පච්චයෝ. එතකොට සිද්ධාන්තේ සමානයි. මෙතෙන්දී හැබැයි පරමාර්ථ ධර්ම වෙනස් වෙනවා. කලින් ගත්තේ කුසල චිත්තුප්පාද, මෙතෙන්දී ගන්නේ අකුසල චිත්තුප්පාද. එතකොට අකුසල සිත් සියල්ලම 12යි, ඒවයි යෙදෙන චෛතසික 27යි. මෙන්න මේව තමයි අකුසල චිත්තුප්පාද ඔක්කොම 12යි. මේ අකුසල චිත්තුප්පාද 12ත් ඕනම ලෝකයක හටගන්න ඕනම අවස්ථාවකදී මේ විදියට එක ස්කන්ධයක් අනිත් ස්කන්ධයන්ට සහ ඒවා අනිත් ධර්මයන්ට ඒ ධර්ම පුඤ්ජයේ තියෙන එක එක ධර්මයක් එකට හට ගැනීම වශයෙන් උපකාර කරනවා. දැන් උදාහරණයක් විදියට අපි ගත්තොත් අනුන්ගේ දෙයක් සොරකම් කරනවා. අනුන්ගේ දෙයක් සොරකම් කරනකොට සෝමනස්ස සහගත දිට්ඨිගත සම්පයුත්ත අසංකාරික සිත තමයි හටගන්නේ. මේ සිත සමග තවත් හටගන්නව චෛතසික 19ක්. මෙන්න මේ චිත්තුප්පාදයෙන් තමයි අනුන් සතු වස්තුව සොරාගන්නේ. අනුන් සතු වස්තුව සොරා ගන්නකොට ඒ වෙලාවේ තමන්ගේ సంతානය තුල සෝමනස්ස සහගත දිට්ඨිගත සම්පයුත්ත අසංකාරික සිතක් හටගත්තොත් මෙන්න මේ ධර්ම පුඤ්ජය තමයි හටගන්නේ. මේ ධර්ම පුඤ්ජයේ මේ චෛතසික 19 අතර තියෙන වේදනා චෛතසිකය වේදනා ස්කන්ධය, සංඥා චෛතසිකය සංඥා ස්කන්ධය, ඉතිරි චෛතසික 17 සංකාර ස්කන්ධය. ඊට පස්සේ මේ සිත කියන ධර්මය විඥාන ස්කන්ධය. ස්කන්ධ හතරයි. එතකොට සෑම අකුසල චිත්තුප්පාදයකම මේ විදියට ස්කන්ධ හතරක් තියෙනවා. එක ස්කන්ධයක් අනිත් ස්කන්ධයන්ටත් ඒ ස්කන්ධයන් මේ ස්කන්ධයටත් මේ විදියට කුසල සිතේ වගේම එකට හට ගැනීම වශයෙන් උපකාර කරනවා. එතකොට මේ තමයි අකුසල සිත් සම්බන්ධව ගත්තයින් පස්සේ ඊළඟට තව ධර්ම කාරණාවක් තමයි කුසලෝ ධම්මෝ අභ්‍යාකතස්ස ධම්මස්ස කුසලෝ ධම්මෝ අභ්‍යාකතස්ස ධම්මස්ස සහජාත පච්චේන පච්චයෝ. කුසලෝ ධම්මෝ අභ්‍යාකතස්ස ධම්මස්ස සහජාත පච්චේන පච්චයෝ. ඒකේ අදහස තමයි කුසල ධර්මය අභ්‍යාකත ධර්මයන්ට සහජාත ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. එතකොට ඒකෙදි ඉගෙන ගන්න ඕන කාරණාව තමයි කුසල ධර්මයි අභ්‍යාකත ධර්මයි කියන මේ ධර්ම කොටස් දෙක එකට හට ගන්නවා. කුසල ධර්ම සහ අභ්‍යාකත ධර්ම කියන මේ ධර්ම කොටස් දෙක සත්ව సంతානයේ එක අවස්ථාවේ එකට හට ගන්නවා. හැබැයි කුසල ධර්ම සහ අකුසල ධර්ම කියන මේ දෙක සත්ව సంతානයේ එක අවස්ථාවේ හටගන්නේ නැහැ. කුසල ධර්මයි අකුසල ධර්මයි
එක අවස්ථාවේ සත්ව సంతානයක කිසිම වෙලාවක හටගන්නේ නැහැ. කුසල ධර්මයි අභ්‍යාගත ධර්මයි එකම අවස්ථාවේ උපදින්න පුළුවන්. හටගන්න පුළුවන්. එතකොට මේ කියන්නේ ඒ කාරණාව කුසල ධර්මය අභ්‍යාගත ධර්මයන්ට සහජාත ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වේ. අනුවාද පාළිය තමයි කුසලා කන්දා චිත්ත සමුට්ඨානානං රූපානං සහජාත පච්චේන පච්චයෝ. මේ තමයි අනුවාද පාළිය. කුසලා කන්දා කියලා කියන්නේ ප්‍රත්‍ය. චිත්ත සමුට්ඨානානං රූපානං කියලා කියන්නේ ප්‍රත්‍යෝත්පන්න. සහජාත පච්චේන පච්චයෝ කියන්නේ ප්‍රත්‍ය ශක්තිය. කුසල ස්කන්ධ සියල්ලම. ඒ කියන්නේ මුළු කුසල චිත්තුප්පාදයම. ඒ නිසා හටගන්න චිත්තජ රූප සියල්ලටම තමන් සමග එකට ඉපදීම වශයෙන් උපකාර කරනවා. එතකොට මේකෙන් අපිට තේරුම් ගන්න පුළුවන් අපේ సంతානය තුල චිත්තජ රූප කියන ඒවා උපදින්නේ චිත්තුප්පාදේ උප්පාද අවස්ථාවේ පමණයි. අනිත් කාරණාව තමයි මේ අපේ ශරීරය තුල රූප උපදවන සිත් සියල්ලම හටගන්නේ හදය වස්තුවේ පමණයි. අනිත් ශරීරයේ උපදින සිත් වලින් දැන් චක්කු විඥානය ගත්තාම ඒකෙන් රූප උපදවන්නේ නැහැ. සෝත විඥානය ගත්තාම ඒකෙන් රූප උපදවන්නේ නැහැ. හදය වස්තුවේ උපදින සියලුම සිත් වලින් චිත්තජ රූප උපද්දවනවා. හදය වස්තුව ඇසුරු කරගෙන හටගන්න සෑම චිත්තුප්පාදයකින්ම චිත්තජ රූප උපද්දවනවා. හදය වස්තුවෙන් අන්‍ය වූ ශරීරයේ උපදින කිසිදු සිතකින් චිත්තජ රූප උපද්දවන්නේ නැහැ. හදය වස්තු ඇසුරු කරගෙන උපදින සියලු සිත් වලින් චිත්තජ රූප උපද්දවනවා. එතකොට මෙතන කුසලා කන්දා කියපු හින්දා කුසල චිත්තුප්පාදයක්. එතකොට කුසල සිත් සියල්ලම හටගන්නේ හදේ වස්තු ඇසුරු කරගෙන පංචවෝකාර ලෝකේ. චතුවෝකාර ලෝකේ නම් හදේ වස්තු ඇසුරු කරන්නේ නැහැ. එතකොට දැන් උදාහරණයක් වශයෙන් කලින් එකම ගත්තොත් අපි යම් කිසි කෙනෙක් දානයක් දෙනවා. දානයක් දෙනකොට තමන්ගේ හදවත තුල කුසල චිත්තුප්පාදයක් හට ගන්නවා. අපි ගත්තොත් සෝමනස්ස සාගත ඥාන සම්පයුක්ත අසංකාරික සිත. අපි මනෝද්වාරික වීතියක් ගත්තොත් මේ විදිහට මනෝද්වාර ආවර්ජන ඊට පස්සේ ජවන් සිත් 7යි. ජවන් සිත් 7යි. ඊළඟට නැවත භවංගයට වැටෙනවා. මේ උදාහරණයක් විදිහට ගත්තේ. එතකොට මේ ජවන සිත විදියට ගන්නේ සෝමනස්ස සාගත ඥාන සම්පයුක්ත අසංකාරික සිත. මේ සිත සමග චෛතසික යෙදෙනවා 33ක්. ඒ තමයි සබ්බචිත්ත සාධාරණ චෛතසික අන්‍ය සමාන චෛතසික 13යි, සෝබන සාධාරණ චෛතසික 19යි, ප්‍රඥාවයි. මෙන්න මේ චෛතසික 33 තමයි දානයක් දීම වශයෙන් හටගන්නේ. එතකොට තමන්ගේ දාන වස්තුව ප්‍රතිග්‍රාහකයට පූජා කිරීම වශයෙන් මේ සිත තමයි ජවන කෘත්‍යයෙන් හටගන්නේ. ඒ වෙලාවේ මේ සෑම චිත්තුප්පාදයකම ස්කන්ධ 4ක් තියෙනවා. මේ චෛතසික 3 අතරින් වේදනා ස්කන්ධය, සංඥාව සංඥා ස්කන්ධය, ඉතිරි චෛතසික 31 සංකාර ස්කන්ධය, මේ සිත විඥාන ස්කන්ධය. එතකොට මෙන්න මේ ස්කන්ධ 4 තමයි මේ කුසලා කන්දා කියලා කිව්වේ. මේ කුසල චිත්තුප්පාදයේ කුසල ස්කන්ධ ටික ඒ නිසා හටගන්න චිත්තජ රූපවලට තමන් සමග එකට හට ගැනීම වශයෙන් උපකාරක වේ කියන එකයි අදහස. එතකොට මේකම අනිත් පැත්තට ගත්තයින් පස්සේ මෙතෙන්ට අයන්නක් එකතු කරාම අකුසලෝ ධම්මෝ අභ්‍යාකතස්ස ධම්මස්ස සහජාත පච්චේන පච්චයෝ. එතකොට අකුසල ධර්මය අභ්‍යාකත ධර්මයට සහජාත ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. එතකොට කුසල ධර්ම වගේම අකුසල ධර්ම සමගත් අභ්‍යාකත ධර්ම එකට හට ගන්නවා. අකුසලයි අභ්‍යාකතයයි එකට හට ගන්නවා. කුසලයි අභ්‍යාකත ධර්මයි එකට හට ගන්නවා. හැබැයි කුසලයි අකුසලයි ධර්ම කවදාවත් එකට හට ගන්නෑ. ඒවා වෙන වෙනම තමයි හටගන්නේ. එතකොට මෙතනත්
අකුසලා කන්දා චිත්ත සමුට්ඨානානං රූපානං සහජාත පච්චේන පච්චයෝ. එතකොට එතෙන්දි වෙනස් වෙන්නේ මෙතන චිත්තුප්පාදේ විතරයි. එතකොට මෙතන අකුසල කන්දා කියපු නිසා අපි හිතමු යම් කිසි අනුන්ගේ දෙයක් පිළිබඳව එහෙම නැත්නම් යම් කිසි පුද්ගලයෙක් පිළිබඳව අපේ సంతානය තුළ රාග ගින්නක් ඇති වුණා. ලෝභයක් ඇති වුණා. එතකොට ලෝභ චිත්තුප්පාදයක් තමයි මේ විදිහට මනෝද්වාරාවජන ඊළඟට ලෝභ චිත්තුප්පාදේ තමයි මේ විදිහට හත්වරක් ඉපදිලා ඊළඟට භවංගයක් වැටෙන්න පුළුවන්. මෙහෙම වීතියක් හට ගන්න පුළුවන්. එතෙන්දී මෙතන හටගන්නේ අපි උදාහරණයක් විදිහට ගත්තොත් සෝමනස්ස සහගත දිට්ඨිගත සම්පයුත් අසංකාරික සිත. සෝමනස්ස සහගත දිට්ඨිගත සම්පයුත් අසංකාරික සිත මේ සිත සමග චෛතසික 19ක් හට ගන්නවා. මෙන්න මේ ධර්ම පුඤ්ජය තමයි මේ ජවන කෘත්‍ය වශයෙන් හත්වරක් ඉපදින නිරුද්ධ වෙන්නේ. එතකොට මේ සෑම සිතකම සෑම චිත්තුප්පාදයකම උප්පාද අවස්ථාවේ මේ නාම ධර්ම පුඤ්ජයෙන් චිත්තජ රූප උපද්දවනවා. එතකොට ඒ උපද්දවන චිත්තජ රූපවලට මේ අකුසල නාම ධර්ම සියල්ලම සිතත් ප්‍රත්‍ය වෙනවා, පස්සයත් ප්‍රත්‍ය වෙනවා, වේදනාවත් ප්‍රත්‍ය වෙනවා. මේ නාම ධර්ම සියල්ලම චිත්තජ රූපවට එකට හට ගැනීම වශයෙන් උපකාරක වේ කියන එකයි අදහස. තව එක ධර්ම කාරණාවක් අපි කතා කරොත් කුසලෝච අභ්‍යාකතෝච කුසලෝච අභ්‍යාකතෝච ධම්මා අභ්‍යාකතස්ස ධම්මස්ස සහජාත පච්චේන පච්චයෝ. මේ තමයි විදිපාලිය. කුසලෝච අභ්‍යාකතෝච ධම්මා අභ්‍යාකතස්ස ධම්මස්ස සහජාත පච්චේන පච්චයෝ. මේ ප්‍රත්‍ය ධර්ම මේ ප්‍රත්‍යෝත්පන්න ධර්ම මේ ප්‍රත්‍ය ශක්තිය කුසලෝච අභ්‍යාකතෝච ධම්මා කියලා කියන්නේ කුසල ධර්මයි අභ්‍යාකත ධර්මයි කියන මේ දෙකම එකතු වෙලා අභ්‍යාකත ධර්මයන්ට එකට හට ගැනීම වශයෙන් උපකාරක වේ කියන එකයි අදහස. කුසල ධර්මයි අභ්‍යාකත ධර්මයි දෙකම එකතු වෙලා අභ්‍යාකත ධර්ම වලට පමණක් සහජාත ප්‍රත්‍යයෙන් උපකාරක වේ කියන එකයි අදහස. අනුවාද පාළිය තමයි කුසලා කන්දාච මහා භූතාච කුසලා කන්දාච මහා භූතාච චිත්ත සමුට්ඨානානං රූපානං සහජාත පච්චේන පච්චය. එතකොට එතනත් මේ ප්‍රත්‍ය. එතකොට ප්‍රත්‍ය වෙලා තියෙන්නේ කුසල ස්කන්ධ සහ සතර මහා ධාතුව. කුසල ස්කන්ධ සහ සතර මහා ධාතුව චිත්ත සමුට්ඨානානං රූපානං කියලා කියන්නේ චිත්තජ මෙතන උපාදාය රූප. උපාදාය රූප වලට දැන් සිත නිසා හට ගන්නකොට දැන් අපි උදාහරණයක් විදියට ගත්තොත් පඨවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව මේවා තමයි සතර මහා ධාතුව. ඊළඟට
වන්න, ගන්ධ, රස, ඕජා. අපි උදාහරණයක් විදිහට ගත්තොත් කාය විඤ්ඤාති රූපය. කාය විඤ්ඤාති නවක කලාපයක්. කාය විඤ්ඤාති නවක කලාපයක් ගත්තොත් කාය විඤ්ඤාති. එතකොට මේ රූප සියල්ලම එකට හටගන්නේ. මේ කාය විඤ්ඤාති නවක කලාපයක්. මේක සිත නිසා හටගන්නේ. එතකොට මේක කුසල සිත නිසා හට ගන්නත් පුළුවන්, අකුසල සිත නිසා හට ගන්නත් පුළුවන්. මෙතන අරගෙන තියෙන්නේ කුසල. දැන් අපි බුදුරජාන් වහන්සේ සඳහා මල් ටිකක් කඩනවා. ඒ වෙලාවේ අපේ సంతානය තුල මේ කාය විඤ්ඤාති නවක කලාපය උපදින්න පුළුවන්. මොකද අපි කය ක්‍රියාත්මක කරනවා ඒ වෙලාවේ. ඒ වෙලාවේ උපදින සෝමනස්ස සහගත ඥාන සම්පයුත්ත අසංකාරික සිත සහ ඒ සිතේ යෙදෙන චෛතසික 33 තමයි කුසල කන්දා කියලා කියන්නේ. එතකොට ඒ නිසා උපදින මේ කාය විඤ්ඤාති නවකයේ තියෙන මේ සතර මහා ධාතුව තමයි මහා භූතාච කියලා කියන්නේ. එතකොට කුසල චිත්තුප්පාදය සහ ඒ නිසා උපදින සතර මහා ධාතුව කියන මේ දෙන්නම මේ උපාදාය රූපවලට එකට හට ගැනීම වශයෙන් උපකාර කරනවා. කුසල චිත්තුප්පාදයයි රූප කලාපයේ තියෙන සතර මහා ධාතුවයි කියන දෙකම අන්‍ය වූ උපාදාය රූපවලට, ඒ කියන්නේ සිත නිසා හටගන්න අන්‍ය වූ උපාදාය රූපවලට එකට හට ගැනීම වශයෙන් උපකාර කරනවා කියන එකයි ඒකේ අදහස. එතකොට මේකම තමයි අකුසල චිත්තුප්පාදයක් ගත්තාම. අකුසල චිත්තුප්පාදයක් ගත්තාම මෙතෙන්ට අයන්නක් එකතු කරාම අකුසලෝච අභ්‍යාගතෝච ධම්මා අභ්‍යාගතස්ස ධම්මස්ස සහජාත පච්චේන පච්චයෝ. ඊළඟට මෙතෙන්ට අයන්නක් එකතු කරාම අකුසල කන්දාච මහා භූතාච චිත්ත සමුට්ඨානානං රූපානං සහජාත පච්චේන පච්චය. එතකොට ඒත් එහෙමයි වෙනස් වෙන්නේ මෙතන මේ ධර්ම ටික පමණයි. ඒ වෙනුවට ද්වේෂ මූලික සිතක් ගත්තොත් ද්වේෂ මූලික සිතයි ඒ සිතේ යෙදෙන චෛතසික 17යි. ඉස්සා මච්චරේ කුක්කුච්ච නැති අවස්ථාවක් ගත්තොත් ද්වේෂ මූලික සිත සමග චෛතසික 17ක් උපදිනවා. අපි යම් කිසි සත්වයකට පොළු පාරක් ගහනවා. එහෙම නැත්නම් අපෙත් එක්ක අපේ දරුවෙකුට තරහ ගිහිල්ලා දරුවට යම් කිසි පහරක් ගහනවා. ඒ වෙලාවේ ඒ ද්වේෂ මූලික චිත්තුප්පාදයේ හින්දා මේ කාය විඤ්ඤාති නවක කලාපය හට ගන්න පුළුවන්. ඒ වෙලාවේ ඒ උපදින අකුසල චිත්තුප්පාදය තමයි අකුසල කන්දා කියලා ගන්නෙ. ඒ අකුසල ස්කන්ධ ටිකයි මහා භූතා කියලා කියන්නේ රූප කලාපය තුල තියෙන සතර මහා ධාතුව. අකුසල චිත්තුප්පාදය සතර මහා ධාතුවයි අන්‍ය වූ උපාදාය රූපවලට එකට ඉපදීම වශයෙන් උපකාරක වේ කියන එකයි අදහස. එතකොට මේ තමයි කුසල සහ අකුසල සිතක් සමග අභ්‍යාගත ධර්ම උපදිනකොට ක්‍රමය. ඊළඟට අභ්‍යාගතෝ ධම්මෝ අභ්‍යාගතස්ස ධම්මස්ස අභ්‍යාගතෝ ධම්මෝ අභ්‍යාගතස්ස ධම්මස්ස සහජාත පච්චේන පච්චයෝ කිව්වහම ඒකේ වෙනස තමයි කුසල අකුසල සිත් වෙනුවට විපාක සිත් සහ ක්‍රියාසිත. විපාක සිත් සහ ක්‍රියාසිත. දැන් අපිට පංචද්වාර ආවජ්ජන චිත්තුප්පාදේ උපදිනකොට එහෙම නැත්නම් මනෝද්වාර ආවජ්ජන චිත්තුප්පාදේ උපදිනකොට ඒ චිත්තුප්පාදේ තියෙන ධර්ම ඔවුනොවුන්ට සහ චිත්තජ රූපවලට උපකාර කරනවා. ඒ වගේම දැන් භවංග සිත විපාක සිත ඇති වෙන වෙලාවට ඒ වගේම සම්පටිච්ඡන සම්තීරණ තදාරම්මන සිත් මේවා විපාක සිත්. මේ විපාක සිත් සහ ක්‍රියා සිත් වල ඇති වෙන වෙලාවටත්
අභ්‍යාගත ධර්මය අභ්‍යාගත ධර්මයට සහජාත ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වේ. විපාක අභ්‍යාගතෝ කිරියා අභ්‍යාගතෝ ඒකෝ කන්දෝ තින්නන්නං කන්දානං චිත්ත සමුට්ඨානානං රූපානං සහජාත පච්චේන පච්චයෝ තයෝ කන්දා ඒකස්ස කන්දස්ස චිත්ත සමුට්ඨානානං රූපානං සහජාත පච්චේන පච්චයෝ ද්වේ කන්දා ද්වින්නං කන්දානං චිත්ත සමුට්ඨානානං ච රූපානං සහජාත පච්චේන පච්චයෝ. එතකොට රූප උපදවන විපාක සිතක් නම් ක්‍රියාසිතක් නම් ඒ වෙලාවේ ඒ විපාක චිත්තුප්පාදයේ තුල තියෙන එක ධර්මයක් අනිත් නාම ධර්මයන්ට සහ චිත්තජ රූප සියල්ලටම එකට හට ගැනීම වශයෙන් උපකාර කරනවා කියන එකයි මේ අදහස. ඒ විදියට දිගටම විස්තර කරනවා. රූප කලාප ගත්තයින් පස්සේ අපි කියවනේ චිත්තජ රූප, ප්‍රතිසන්දි කර්මජ රූප, බාහිර රූප, ආහාරජ රූප, උතුජ රූප, අසඤ්ඤ සත්ව කර්මජ රූප, ප්‍රවෘත්ති කර්මජ රූප කියලා රූප කොටස් 7ක් බෙදුවා. මේ හතේම තියෙන මහා භූත ගත්තයින් පස්සේ එකක් අනිත් තුනට සහ උපාදාය රූපවලට ප්‍රත්‍ය වෙනවා. ඊට පස්සේ මහා භූත තුනක් අනිත් එක භූත රූපයට සහ උපාදාය රූපවලට ප්‍රත්‍ය වෙනවා. ඊට පස්සේ මහා භූත දෙකක් අනිත් භූත රූප දෙකට සහ උපාදාය රූපවලට ප්‍රත්‍ය වෙනවා. මහා භූත සියල්ලම සෑම සතර මහා ධාතුවක්ම එක ධාතුවක් අනිත් ධාතුවට සහ උපාදාය රූපවලට සහජාත ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. හැම රූපයකම ඊළඟ අර හදේ වස්තුවේ කතාව පඤ්ඤාවාරයෙන් දේශනා කරලා තියෙනවා. කන්දා වත්තුස්ස සහජාත පච්චේන පච්චයෝ. කන්දා වත්තුස්ස සහජාත පච්චේන පච්චයෝ. මෙතන කන්දා කිව්වේ ප්‍රතිසන්දි නාමස්කන්ධයන්, වත්තුස්ස කියලා කිව්වේ හදේ වස්තු රූපයට සහජාත ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වේ. ඊළඟට වත්තු කන්දානං සහජාත පච්චේන පච්චයෝ. මම මේ කෙටියෙන් කාරණා කීපයක් කියාගෙන යන්නේ. වස්තු රූපය ප්‍රතිසන්දි නාමස්කන්ධයන්ට සහජාත ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වේ. එහෙමනම් සහජාත ප්‍රත්‍ය පිළිබඳව කරුණු කීපයක්ම අපි කතා කරා. මේකෙදි විශේෂයෙන් අපි තිරාසය කියලා වෙන්ව කතා කරේ නැහැ. මේ සහජාත ප්‍රත්‍යේ වෙනසක් තියෙනවා. මේකේ තියෙන්නේ ප්‍රත්‍ය සහ ප්‍රත්‍යෝත්පන්න පමණයි. දැන් හේතු ප්‍රත්‍යාදය ගත්තයින් පස්සේ අපි ප්‍රත්‍යෝත්පන්න ප්‍රත්‍යනීක කියලා කොටස් තුනක් කතා කරානේ. මේ සහජාත ප්‍රත්‍ය ගත්තයින් පස්සේ ප්‍රත්‍ය කොටස් තුනක් නැහැ. ප්‍රත්‍ය සහ ප්‍රත්‍යෝත්පන්න ධර්ම විතරයි තියෙන්නේ. ප්‍රත්‍ය සහ ප්‍රත්‍යෝත්පන්න ධර්ම විස්තරයි තියෙන්නේ. ඒකට හේතුව තමයි හටගන්න සියලුම නාම රූප ධර්ම සහජාත ප්‍රත්‍ය උපකාරය ලැබලමයි හටගන්නේ. උපදින සියලුම දැන් චිත්තුප්පාද 89ම ගත්තයින් පස්සේ මේ චිත්තුප්පාද 89ම හටගන්නේ සහජාත ප්‍රත්‍ය ශක්තිය නිසා. ඊට පස්සේ රූප 28 ගත්තයින් පස්සේ මේ රූප 28ම හටගන්නේ සහජාත ප්‍රත්‍ය නිසා. එනිසා සියලුම චිත්ත චෛතසික රූප ධර්ම හට ගැනීමට පැවතීමට සහජාත ප්‍රත්‍ය උපකාර කරන නිසා සහජාත ප්‍රත්‍යේ ප්‍රත්‍යනීක ධර්ම කියලා කොටසක් නැහැ. සියලුම චිත්ත චෛතසික රූප ධර්ම සහජාත ප්‍රත්‍යේ ප්‍රත්‍යෝත්පන්න බවට පත් වෙනවා. එතකොට චිත්තුප්පාද 89 ගත්තයින් පස්සේ සහජාත ප්‍රත්‍යත් වෙනවා, ප්‍රත්‍යෝත්පන්නත් වෙනවා. ඒ වගේම සතර මහා ධාතුව ගත්තයින් පස්සේ සහජාත ප්‍රත්‍යත් වෙනවා, ප්‍රත්‍යෝත්පන්නත් වෙනවා. උපාදාය රූප වලින් සහජාත ප්‍රත්‍ය වෙන්නේ ප්‍රතිසන්දි හදේ රූපය පමණයි. ප්‍රතිසන්දි අවස්ථාවේ උපදින හදේ රූපය පමණක්
නාමස්කන්ධ වලට සහජාත ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. ඒ හැරුණකොට අන්‍ය වූ උපාදාය රූප කිසිවක් අන්‍ය වූ උපාදාය රූප කිසිවක් සහජාත ප්‍රත්‍ය වෙන්නේ නැහැ. සහජාත ප්‍රත්‍ය වෙන එකම උපාදාය රූපයයි තියෙන්නේ. ඒ තමයි ප්‍රතිසන්දි අවස්ථාවේ උපදින හදේ වස්තුව. ඒ ප්‍රතිසන්දි අවස්ථාවේ උපදින හදේ වස්තුවෙන් අන්‍ය වූ කිසිදු උපාදාය රූපයක් සහජාත ප්‍රත්‍ය වෙන්නේ නැහැ. හැබැයි සහජාත ප්‍රත්‍යේ ප්‍රත්‍යෝත්පන්න වෙනවා. එතකොට සියලුම චිත්ත චෛතසික රූප සහජාත ප්‍රත්‍යේ ප්‍රත්‍යෝත්පන්න වෙනවා. සහජාත ප්‍රත්‍ය වෙන්නේ චිත්තුප්පාද 89යි සියලුම සතර මහා ධාතුයි ඊට පස්සේ ප්‍රතිසන්දි හදේ වස්තුවයි පමණයි. එතකොට සියලුම චිත්තචෛතසික රූප කියන ඒවා සහජාත ප්‍රත්‍ය ශක්තිය ලබලම හටගන්න නිසා සහජාත ප්‍රත්‍යේ ප්‍රත්‍යනීක ධර්ම කියලා කොටසක් නැහැ. එහෙමනම් මේ තමයි සහජාත ප්‍රත්‍ය පිළිබඳව ධර්ම කරුණු ටික. ඊළඟ දවසේදී අපි අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය පිළිබඳව ධර්ම කරුණු ටික කතා කරමු. එහෙමනම් අදට මේ වැඩසටහන මෙතනින් නිමාවටපත් වෙනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. ඒ වගේම හැම දිනාටම මේ ධර්මයේ දිගින් දිගට අධ්‍යයනය කටයුතු කරගෙන යෑමට ශක්තිය, ධෛර්යය, වාසනාව සැලසේවා කියලා අපි ආශිර්වාද කරනවා. බුද්ධ ශාසනං චිරන් තිට්ඨතු බුද්ධ ශාසනං චිරන් තිට්ඨතු බුද්ධ ශාසනං චිරන් තිට්ඨතු සාදු සාදු සාදු